සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අද අපි පවත්වන්නේ 10 වෙනි දේශනාව. අපි මේ වෙනකොට මේ දේශනා මාලාවේ මූලික දේශනා පහුගිය දවස්වල අපි කතා කළා. එහිදී අපි කතා කළා පංච උපාදානස්කන්ධය කියන්නේ දල වශයෙන්, මූලික වශයෙන්, සරල වශයෙන් කුමක්ද කියන එක අපි කතා කළා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය දුක කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් කියනවා නම් මහණෙනි, මේ දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්වත්නි, අපි මේ කෙලවරක් නැති දීර්ඝ සසර ගමනේ ඇවිද අපි මේ සතර අපායේ වැටි දුක්ඛිත ගමනක් යන්නේ අපි තුල තියෙන මේ සංයෝජන ධර්ම නිසා. සසරට ඇද බැඳලා තියෙන සංයෝජන ධර්ම නිසා. ඒතර අපි ඉගෙන ගත්තා ඊට ඉස්සරලා ඒ සංයෝජන ධර්ම 10ක් තියෙනවා කියලා. ඒ 10 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මුල සංයෝජන ධර්ම 5 අපි හඳුන්වනවා ඕරම්භාගීය සංයෝජන ධර්ම කියලා. ඊළඟ සංයෝජන ධර්ම 5 හඳුන්වනවා උද්ධම්භාගීය සංයෝජන කියලා. එතකොට මේ 5යි මුල් 5යි ඊළඟ 5යි සංයෝජන 10යි. ඒකෙදි ඕරම්භාගීය සංයෝජන ධර්ම නිසා තමයි අපි මේ කාම ලෝකවලට ඇදලා බැඳලා තියන්නේ. කාම ලෝක වලින් අපිට නිදහස් වෙන්න බැරි මේ ඕරම්භාගීය සංයෝජන ධර්ම නිසා. යම් කෙනෙකුගේ මේ ඕරම්භාගීය සංයෝජන ධර්ම ප්‍රහාණය වුණොත් එහෙම එයා නැවත මේ කාම ලෝකවල උපතක් කරා එන්නේ නැහැ. කාම ලෝක කියලා කිව්වේ සතර අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක. ඒවා කාම ලෝක. එතකොට යම් කෙනෙකුගේ ඕරම්භාගීය සංයෝජන ධර්ම 5 ප්‍රහාණය වුණොත් එහෙම එයාට කියනවා අනාගාමී පුජ්‍යලයා කියලා. ඒ අනාගාමී පුජ්‍යලයා තුල තව තියෙනවා සංයෝජන 5ක්. ඒ තමයි උද්ධම්භාගීය සංයෝජන. උද්ධම්භාගීය කියලා කියන්නේ ඉහළට ඇද බැඳ තබන සංයෝජන. ඒතර උද්ධම්භාගීය සංයෝජන 5 තියෙන නිසා ඒ අනාගාමී පුජ්‍යලයා ගිහිලා උපදින්නේ බ්‍රහ්ම ලෝකවල. ඒ අතරිනුත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. ඉතින් පින්වත්නි, සසර ගමන අතිශයින්ම භයානක වෙලා තිබෙන අපි මේ නිශ්චිත නැති, ඒ කියන්නේ දැන් නිශ්චිත තත්ත්වයටපත් වෙන්නේ සෝතාපන්න තත්ත්වයටපත් වෙද්දීනේ. යම් කිසි කෙනෙක් නිට්ඨංගතෝ හෝති, සෝතාපන්න තත්ත්වයටපත් වෙනකොට නිශ්චිත පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒ නිශ්චිතයි කියන්නේ එයාගේ සසර ගමන නිශ්චිතයි ඊට පස්සේ.
උපරිම වශයෙන් සෝතාපන්න පුජ්‍යලයා උපදින්නේ නැවත ආත්ම භාව 7යි. ඒ 7ක් ඇතුළත එයා සසරෙන් නිදහස් වෙනවාමයි. එහෙනම් අන්න නිශ්චිත බවට පත් වෙලා. ඒතර අවිනිශ්චිත තියෙන්නේ සෝතාපන්න වෙන්න පහළ. කෙනා අවිනිශ්චිතයි. එයා කොයි වෙලාවෙ සතර පාය වැටි දන්නේ නැහැ. කොයි මොහොතේ සතර පාය උපතක් කරායයි දන්නේ නැහැ. ඇයි සතර පායට බර සංයෝජන එයා තුළ තියෙන නිසා. එන මේ සතර අපායට බර ඒ වගේම සසර ගමනේ නිශ්චිත කෙලවරක් පෙනෙන්නේ නැති මට්ටමට යා තුළ සකස් වෙන සංයෝග ධර්ම ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ තමයි ඕරම්භාගී සංයෝග ධර්ම පහෙන් මුල් තුන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත පරාමාස කියන සංයෝග ධර්ම තුන. මේ තුනෙමුත් පින්වත්නි බොහෝම භයානක වෙන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය එතකොට සක්කාය දිට්ඨි කියන සංයෝජනය අපි තුල මේ පුජ්‍යලයා තුල තියෙනවා සෝතාපන්න නොවිච්ච පුජ්‍යලයා තුල. හැබැයි සක්කාය දිට්ඨිගේ සංයෝජනය අපි තුල තියෙනවා කියලා දන්නේ නැහැ. අනෝභූති නිසා දන්නේ නැහැ. එතකොට මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම ඔය ඉස්සෙල්ලත් ඔබට කියා දුන්නා. අපි ඉගෙනගෙන තියෙනවා. මේ ඉස්සෙල්ලත් අපි ඉගෙනගෙන තියෙනවා. අපගේ ගුරු දේවෝත්තම පිංගල්ලු ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා ඔබට දහස් ගාණක් කරලා තියෙනවා. ඒ දේශනා තුළින් අපිට ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල අඩංගු ඒ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ ආත්ම වශයෙන් අපි දෘෂ්ටිගත වීමට. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. පංච උපාදානස්කන්ධයේ ආත්ම ලෙස දෘෂ්ටිගත වීම. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ සක්කාය දිට්ඨිය ගැන කියවෙන දේශනාවක් අපි දැන් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මේ දේශනාව අඩංගු වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ කියන උතුම් සූත්‍ර ග්‍රන්ථයටයි. කන්ද සංයුත්තේ අඩංගු උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම පාරිලෙය්‍යක සූත්‍රය. මේ පාරිලෙය්‍යක සූත්‍රය ටිකක් වැදගත් දහම් කරුණු ටිකක් තියෙනවා. ඔබ අපි පුළුවන් විදිහට මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු කාල වේලා තියෙන විදිහට. පින්වත්නි, මේ උතුම් දේශනාව දේශනා කරන කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ කෝසම්බියන් විහෙරිත ගෝසිතාරාමේ. කොසඹෑ නුවර ගෝසිතාරාමේ වැඩ සිටපු කාලයක සිදුවෙච්ච සිදුවීමක් තිබුණා. අපි ඒක දන්නවා. ඔබ ඉන්දියාව ගියොත් එහෙම දඹදිව ගියොත් එහෙම කෝසම්බි කියන ප්‍රදේශයට යනවා වන්දනා නඩ. ඒතර වන්දනා නඩ කෝසම්බි කියන ප්‍රදේශයට ගිහිල්ලා මේ ගෝසිතාරාමේ තිබුණු ඒ භූමියටත් යනවා වන්දනා කරන්න. හරි රමණීය ප්‍රදේශයක්. යමුනා ගම් තීරයේ තියෙන මේ කෝසම්බි ඒ ගෝසිතාරාමේ ඒ වගේම උදයන් රජුගේ රාජමාලිගාව අපිට හරියට මැවිලා පේනවා. ලස්සන දර්ශනයක්. යමුනා නදියත් එක්ක සවසට ඉර බැහැගෙන යද්දී ඉතාමත්ම සුන්දර පරිසරයක්. ඒතර අපිට අදරුණත් ඒ උදයන් රජුගේ රාජමාලිගාව තියෙන තැනට ගියාට පස්සේ යමුනා නදියෙන් පැත්තින් ඈත කෙළවර බලද්දී එක්තරා වන ලැබක් පේනවා. විශාල වනයක්. ඒක තමයි පාරිලෙය්‍ය කියන වනය කියලා යන කට්ටිය ඒ ප්‍රදේශයේ පිළිබඳ හඳුන්වා දෙන කට්ටිය පැහැදිලි කරනවා. අපිට පාරිලෙය්‍ය වනය කියලා කියන්නේ කියලා. පාරිලෙය්‍ය වනය කියනකොට අපිට මතක් වෙනවනේ පාරිලෙය්‍ය ඇත. බුදුරජාණන් වහන්සේට වස්තුම් මාසයක උපස්ථාන කළේ. ඒ ඇත මතක් වෙනවනේ. ඒතකොට ඒකට හා සමාන සිද්ධියක්. ඒක ඇඳුණු සිද්ධියක් මේ සූත්‍රයේ දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ ගෝස්තාරාමේ වැඩ සිටිද්දී එක්තරා සිදුවීමක් සිදු වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා අතර පුංචි විනය කරුණක් මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා අතර මතභේදයක් හට ගන්නවා. ඒක බොහෝම නොගිනිය යුතු තරම් විනය ප්‍රශ්නයක්. නමුත් ඒක භික්ෂුන් වහන්සේලා ඒක අතහැර ගන්න බැරුව ඒක මේ ලොකු ප්‍රශ්නයක් බවට පත් කර ගන්නවා. හරි. එතකොට භික්ෂුන් වහන්සේලා දෙපිරිසකට බෙදෙනවා.
මේ සිද්ධියත් එක්ක ධර්මදර භික්ෂුන් සහ විනයදර භික්ෂුන් කියලා. ඒතර ධර්මදර භික්ෂුන් වහන්සේලා කියනවා අර මේ විනයදර කියන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අතින් ඒ වැසිකිළියට ගිහිල්ලා ඒ වැසිකිළියේ භාජනයේ වතුර ටිකක් ඉතුරු වීම තමයි මේ මූලික සිද්ධිය. ඒතර ඒක විනය විරෝධී කියලා මහා තර්කයක් ඇති කරගෙන දෙපිරිස අතර ඔන්න රණ්ඩු දැන්. ධර්මදර භික්ෂුන් සහ විනයදර භික්ෂුන් අතර. එතකොට බුදුරජාණන් වහන්සේ කීපවතාවක්ම මේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළා මහණෙනි ඔබ සමගි වෙන්න. මේ වගේ පුංචි කාරණාවක් අල්ලගෙන ඔබ අසමගි වෙලා වාද ભેද හට මේ ඇති කරගන්න එපා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අවවාද කරද්දී පවා ඒ හිටපු භික්ෂුන් වහන්සේලා ඒ අවවාදයට කීකරුුනේ නැහැ. දෙමළන් හරි පුදුමයි. ශාස්ත්‍රඥ වහන්සේ වැඩ සිටිද්දී ඒ ශාස්ත්‍රඥ වහන්සේ ඒ විහාරේ වැඩ සිටිද්දී ඒ ශාස්ත්‍රඥ වහන්සේම පැනෝ විනය කරුණක් මුල් කරගෙන ශාස්ත්‍රඥ වහන්සේ පවාම ඔක අතහරින්න කියලා කියද්දී ඒ භික්ෂුන් වහන්සේලාට ඒක අතහැර ගන්න තරම් දියුණු මම දියුණු මේ නුවණක් කියලා මං කියන්න කැමතිත් නැහැ. නමුත් ඒක යම්කිසි හේතුවක් නිසා ඒක අතහැර ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ මේ අතහරින්න කියලා කියද්දී ඒක අතහැර ගන්න බැරි වුණා. ඉතින් එක්තරා අවස්ථාවක එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට පව අවවාද කරන්න ආවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් භික්ෂුන්ට අවවාද කරන්න උත්සාහ කරද්දී ඒක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට අවවාද කරන්න එනවා භාග්‍යතුන් වහන්සේ මේ සිද්ධියේදී පැත්තකටලා ඉන්න අපි මේක බලා ගන්නම් කියලා. භාග්‍යතුන් වහන්සේ අල්පෝත්සුකව මේ විවේකයෙන් ඉන්න අපි මේ කාරණාවදී අපි මේක බලා ගන්නම් කියලා බුදුරජාණන් වහන්සේට පව අවවාද කරන්න ආවයි භික්ෂුන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම මේ දෙපිලකට බෙදලා මේ රණ්ඩු කරන භික්ෂුන් අතර ඉන්නවට වඩා මට හොඳයි මේ භික්ෂුන් වහන්සේලාගෙන් ටිකක් ඈතට ගිහිල්ලා වනාන්තරයට ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙරවරුවේ පාත්‍රයත් සිවුරත් අරගෙන බුදුරජාණන් වහන්සේ තමන් වැඩ හිටපු සේනාසනය අහුරලා තියලා භික්ෂුන් වහන්සේලා කාටවත් නොකිය දෙවෙනි කැටුව යන්නේ නැතුව තනිවම බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ භික්ෂුන් වහන්සේලා පනාමණය කරනවා කියලා කියන අතහැරලා වැඩියා බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේක දැක්කා එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සේනාසනයේ ආස්පස් කරලා සේනාසනයේ වහලා පාත්‍රය සිවුරත් අරගෙන කවුරුත් නැතුව කාටවත් නොකිය භාග්‍යතුන් වහන්සේ වැඩියා කියලා. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දන්නවනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට කියනවා ආයුෂ්මත්නි බුදුරජාණන් වහන්සේ ওই විදිහට වඩින්නේ භාග්‍යතුන් වහන්සේ හුදකලාවේ විවේකයෙන් ඉන්න කැමති නිසා. ඒක නිසා අපි මේ වෙලාවේ ශාස්ත්‍රඥ වහන්සේට බාධා නොකර ඉන්න එක තමයි හොඳ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්ද වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩි පාරලෙය කියන වනයේට වනයේට වැඩලා බුදුරජාණන් වහන්සේ ඒ පාරලෙය වනයේ භාග්‍යතුන් වහන්සේ වස් සමාදන් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළ අර පාරලෙය කියන ඇතා වස්තුම් මාසයක් පුරාවටම. ඉතින් ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතහැරලා වැඩියට පස්සේ ඒ කොසඹෑ නුවර උදවිය භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාත පවා නොදී ඇරියා. මේ වගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන දේවත් අහන්න නැතුව මේ භික්ෂුන් වහන්සේලා කලහ කරගන්නවා කියලා මේ මිනිස්සු පිණ්ඩපාතේවත් හරියට දුන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ඔන්න මේ භික්ෂුන් වහන්සේලාට සිහිය ඉපදුනා. අනේ අපි මේ නොගිනිය යුතු කාරණාවක් මුල් කරගෙන අපි වාද ભેද මේ ඇති කරගත්ත නේද? අපි වාද ભેද නිසා නේද භාග්‍යතුන් වහන්සේ අපි අතහැරලා වැඩි කියලා මේ භික්ෂුන් වහන්සේලාට කම්පාවටපත් වෙන්නේ නැති. වස්තුම් මාසේ පුරාවටම බුදුරජාණන් වහන්සේ පාරලෙය වනයේ තමයි වැඩ සිටියේ. ඉතින් එක දවසක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටිනවා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අපි දැන් බොහෝ කාලයකින් භාග්‍යතුන් වහන්සේගෙන් දහම් කරුණු ටිකක් ඉගෙන ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා අපිට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මාවාද ටිකක් දහම් කරුණු ටිකක් මේ ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ
ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැටුව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න පාර්ලිය කියන වනයේට වැඩියා. පාර්ලිය කියන වනයේට වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක භික්ෂුන් වහන්සේලා වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එක්ක සතුරු සාමිච්චිය දෙනවා. සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේලා වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයක් තමයි ඒ භික්ෂුන් වහන්සේලාගේ සුව දුක් විමසන එක. මහණෙනි කොහොමද ඔබ සමගියෙන් සතුටින් වාසය කළාද? නිදුක්ව වාසය කළාද? ඔබ දැන් ඈත ඉඳලා නම් වැඩි කොහොමද එන ගමනේ පිණ්ඩපාතේ මොකද ලැබුණාද? යන්නේන මග කරදර වුණේ නැහැ නේද කියලා මේ ආකාරي අර මේ තොරතුරු විමසනවා. ඉතින් මේ තොරතුරු විමසලා භික්ෂුන් වහන්සේලාගෙන් තොරතුරු විමසද්දී එක්තරා ස්වාමීන් වහන්සේ නමට ඒ අතර හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ නමකට සිතේ මේ වගේ පරිවිතරකයක් ඇති වුණා. සිතවිල්ලක් ඇති වුණා. මොකද්ද මේ සිතවිල්ල? කතන්නකෝ ජානතෝ කතං පස්සතෝ අනන්තරා ආසවානං කයෝ හෝතිති. මොකද ඒ සිතවිල්ල කතන්නකෝ ජානතෝ කොයි විදිහට දැනගන්නකොටද ජානතෝ කියලා කියන දැනගන්නවා කියන එකයි. කතන්නකෝ ජානතෝ කොයි විදිහට දැනගන්නකොටද කතම් පස්සතෝ කොයි විදිහට දකින්නකොටද අනන්තරා ආසවානං කයෝ හෝතිති. අනන්තරා කියලා කියන්නේ මාර්ගයේ වඩලා අතරක් නැතුවම මාර්ගයේ වැඩිමත් එක්කම අතරක් නැතුව ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්නේ කොයි විදිහට දැනගන්නකොටද කොයි විදිහට දකින්නකොටද කියලා සිතවිල්ලක් ඇති වුණා එක්තරා ස්වාමීන් වහන්සේ නමකගේ සිතේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සිතවිල්ල. මේ භික්ෂුන් වහන්සේගේ සිතේ ඇති වුණු සිතවිල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා විචේසු දේශිතෝ භික්කවේ මයා ධම්මා. මහණෙනි මම ධර්මයේ දේශනා කළේ විචේසු. ඒ කියන්නේ නුවණින් යුක්තවයි, ප්‍රඥාවෙන් යුක්තවයි, විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවයි මම ධර්ම දේශනා කළේ. විචේතෝ දේශිතා චත්තාරු සතිපට්ඨාන. මොකක්ද මම මේ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව දේශනා කරපු ධර්මය? මම මේ සතර සතිපට්ඨානය ගැන දේශනා කළේ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව. ඒ කියන්නේ හොඳ අවබෝධයකින් කියන එකයි. මනා ප්‍රඥාවකින් කියන එකයි. ඒකින් අදහස් කරන්නේ. විචේසෝ දේශිතා චත්තාරු සම්මප්පදාන. සතර සම්‍යප්පදාන වීරිය ගැන මම දේශනා කළේ හොඳට විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව. විචේසෝ දේශිතා චත්තාරු ඉද්ධිපාදා. සතර ඉද්ධිපාද ගැන මම දේශනා කළෙත් හොඳට ප්‍රඥාවෙන් යුක්තවයි. විචේසෝ දේශිතානි පංචේන්ද්‍රියානි. පංච ඉන්ද්‍රිය ගැන මම දේශනා කළෙත් හොඳට විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව. විචේසෝ දේශිතානි පංච බලානි. පංච බල ගැන දේශනා කළෙත් මම හොඳට විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව. විචේසෝ දේශිතා සත්ත බුද්ධංගා. සප්ත බුද්ධංග ධර්මයන් ගැන මම දේශනා කළෙත් හොඳ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව. විචේසෝ දේශිතෝ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මම දේශනා කළෙත් හොඳ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තවයි. මොකද්ද මේ එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම? විතර බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන දේශනා කළේ කොහොමද? හොඳ නුවණින්, හොඳ ප්‍රඥාවෙන්, හොඳ විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එවං විචේසෝ කෝ දේශිතෝ භික්ඛවේ මයා ධම්මා එවං විචේසෝ දේශිතේ කෝ භික්ඛවේ මයා ධම්මේ අතච පනිදේ කච්චස්ස භික්ඛුනෝ එවං චේතසෝ පරිවිතක්කෝ උදපාති. මහණනි මේ විදිහට මම මේ ධර්මයන් ගැන හොඳට විදර්ශනා ප්‍රඥාවෙන් දේශනා කරලා තිබෙද්දී එක්තරා භික්ෂුවගේ සිතේ මේ වගේ පරිවිතරකයක් ඉපදුනානි. කතන්නකෝ ජානතෝ කතම් පස්සතෝ අනන්තර ආසවානං කයෝ හෝති. කොයි විදිහට දැනගන්නකොටද කොයි විදිහට දකින්නකොටද අනන්තරව ඒ කියලා කියන්නේ මාර්ගයෙන්
පස්සේ කියන්නේ අතරක් නැතුව මාර්ගයේ වැඩිමත් එක අතරක් නැතුව ආශ්‍රවයන් ශේවලා යන්නේ කොයි විදිහටද කියලා භික්ෂුවගේ හිතේ පරිවිතර්කයක් ඉපදුනානි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කරනවා පින්වත්නි මේක හරිම වැදගත්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උතුම් දේශනාව. කතංච භික්ඛවේ ඥානතෝ කතම් පස්සතෝ අනන්තරා ආසවානං කයෝ හෝති. මහණෙනි කොයි විදිහට දැනගන්නකොටද කොයි විදිහට දකින්නකොටද අනන්තරව ආශ්‍රවයන් ක්ෂය වෙලා යන්නේ. ඉද භික්ඛවේ අසුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි. මහණෙනි අසුතවත් පුතජ්ජනෙක් ඉන්නවා අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලාව දැකලා නැහැ. දකින්නේ දැකලා නැහැ කියන්නේ මේ ඇස් දෙකින් දකින්නේ නැහැ කියන එක නෙවෙයි. ආර්යයන් වහන්සේලාව මේ ආර්යයන් වහන්සේලා මේ භික්ෂුව ආර්යයන් වහන්සේලා අඳුනන්නේ. අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිතු. ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. කෝවිද කියලා කියන්නේ දක්ෂයි. අකෝවිදයි කියලා කියන්නේ දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැති නිසා ඒ ධර්මයේ හික්මෙන්න දන්නේ නැහැ මෙයා. ඒ කියන්නේ හික්මෙන්නේ. ඇයි? ආර්යයන් වහන්සේලා දැනගන්න ඉපේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ගන්න නම් දක්ෂ වෙන්න නම්. ඒතර ආර්යයන් වහන්සේලා ගැන දන්නේ නැති නිසා ආර්යයන් වහන්සේ විදිහට අඳුර ගන්න මේ අසුත පුතජනයා දන්නේ නැති නිසා ආර්යයන් වහන්සේලාගේ ධර්මය මෙයා ඒ භික්ෂුව මේ ඒ ධර්මයට දක්ෂ වෙන්නේ නැහැ. ඒ ධර්මයේ ගන්න දක්ෂ වෙන්නේ නැහැ. ඒතර ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ගන්න දක්ෂ වෙන්න කෙනා තමයි ඒ ධර්මයේ හික්මෙන්නේ. ඒතර මේ අසුත පුතජනයාට ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙන්න අවස්ථාවක් නැහැ. මොකද ඒ ධර්මයේ දක්ෂ නැති නිසා. ඒක නිසා අරිය ධම්මේ අවිනීතෝ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මිලා නැහැ. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයන් වහන්සේලාව මේ අසුත පුතජනයා සත්පුරුෂයන් වහන්සේලාව දකින්නේ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදු. සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයන් වහන්සේලාගේ ඒ ධර්මයේ හික්මෙන්නේ නැහැ. එතකොට ඒ අසුත පුතජනයා ඒ ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ අහලා නැති නිසා. ඒ කියන්නේ අසුතවත් කියලා සුත කියලා කියන්නේ අහනවා කියන එකනේ. සුතවත් කියලා කියන්නේ අහලා. ඒක අහලා තියනවා කියන එකයි සුතවත්. අසුතවත් කියලා කියන්නේ අහලා නැහැ. කාගේ ධර්මයේද? සත්පුරුෂයන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අහලා නැති මේ අසුතවත් පුතජනයා ඔන්න බුදුරජාණන් දේශනා කරනවා රූපං අත්තතු සමනුපස්සති. රූපං අත්තතු සමනුපස්සති. රූපය ආත්මයි කියලා සමනුපස්සනා කරනවා. සමනුපස්සනා කරනවා කියලා කියන්නේ මෙනෙහි කරනවා. ඒ කියන්නේ එයා දකිනවා රූපය ආත්මයි කියලා දකිනවා. මනසින්. ඇසින් නෙමෙයි මනසින් රූපය ආත්මයි කියලා දකිනවා. එතකොට අපිට මෙතන තියෙනවා ඉගෙන ගන්න දෙයක්. දැන් ඉගෙනගෙන තියෙනවා අපි දැන් රූපය කියලා කියන්නේ මොකද්ද? මෙතනදී රූපය කියලා කියන්නේ අපි ඉගෙන ගන්න මේනකොට රූපය පංච උපාදානස්කන්ධයට තේ රූපය කියලා කියන්නේ චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. සතර මහා භූතයන්ගේ සතර මහා ධාතුන්ගෙත් සතර මහා ධාතුන්ගේ උපාදායෙන් හටගන්න දේ තමයි රූපය කියලා කියන්නේ. ඒ තමයි රූපං කියලා කිව්වේ. ඒ රූපය අත්තතෝ කියලා කියන්නේ ආත්මයි කියලා. ඒ රූපය ආත්මයි කියලා සමනුපස්සති. මනසින් දකිනවා. හරි. රූපේ ඒක ඔන්න එහෙනම් පළවෙනි එක. රූපය ආත්මයි කියලා දකිනවා. රූපං අත්තතෝ සමනුපස්සති. ඒතර මේක සමනුපස්සනාවක්. සමනුපස්සනාවක් කියලා කියන්නේ මනසින් යා දකින දෙයක්. දකින දෙයක් න මනසින් යා ඒ තුල තමයි මනසින් යාගේ විතර්ක තියෙන්නේ. හරි. එයා රූපය ඇසුරු කරන්නේ රූපය ගැන හිතන්නේ රූපය ගැන එයා මෙනෙහි කරන්නේ ඔන්න එක විදිහකට. ඒ තමයි මොකද්ද? ආත්මයි කියන දැක්මෙන් යුක්තව. රූපය ආත්මයි කියන දැක්මෙන් යුක්තව. ආත්මයි කියලා කියන්නේ
ආත්මයි කියන අපි ඉගෙනගෙන තියෙනවනේ. ආත්මයි කියලා කියන්නේ තමන්ගේ වසඟේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක්. පුළුවන් කියන අදහස තමයි ආත්මයි කියන එකේ තියෙන්නේ. ඒතර මෙහා නම් සලකනවා මේ රූපය මේ සතර මහා ධාතුන්ගේ හටගත්තු මේ රූපය ආත්මයි. තමන්ගේ වසඟේ තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන දැක්මක් මෙයාට තියෙනවා. හරි. ඒක තමයි රූපං අත්තතෝ සමනුපස්සති. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාකෝ පනසා භික්කවේ සමනුපස්සනා සංඛාරෝ සෝ. මහණෙනි මේ සමනුපස්සනාව මේ මානසිකාර්ය මේ දැක්ම සංඛාරෝ සෝ ඒක සංස්කාරයක්. හරි. දැන් මේ කියන්නේ මේ හරි ලස්සනයි මේක. ඒ වගේම හරි ගැඹුරුයි. හරි බුදුරජාණන් දේශනා කරන මේ රූපං අත්තතෝ සමනුපස්සති කියන මේ දැක්ම මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන මේ සක්කාය දිට්ඨිය පළවෙනි එක මේ රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ මේ දෘෂ්ටිය මේ දැක්ම සංඛාරෝසෝ සංස්කාරයක්. සංස්කාරයක් කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. මේක හේතුවක් ඇතුව හටගත්තු දෙයක්. මේ බලන්න හරි ලස්සනයි මේක. සංඛාරෝසෝ සෝපන සංඛාරෝ කින්නිදානෝ. මේ සංස්කාරය කොයි සංස්කාරයේද? රූපං අත්තතෝ සමනුපස්සති කියන එක. රූපය ආත්මයි කියලා ඒ දකින දේ. ඒක සංස්කාරයක්නේ. ඒ සංස්කාරය කින්නිදානෝ කුමක් නිදාන කොටද හටගත්තේ? කින් සමුදයෝ කුමක් සමුදය කොටද හටගත්තේ? කින් ජාතිකෝ කුමක් ජාතිය කොටද හටගත්තේ? කින් පබවෝති කුමක් ප්‍රභවය කොටද ඒ සංස්කාරය හටගත්තේ? මොන සංස්කාරයද? රූපය ආත්මයි කියන දෘෂ්ටිය. රූපය තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්, තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටිය හටගත්තේ කුමක් නිදාන කරගෙනද? කුමක් සමුදය කරගෙනද? කුමක් ජාතිය කරගෙනද? කුමක් ප්‍රභවය කරගෙනද? බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරනවා අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ඨස්ස අසුතවතු පුතුජනස්ස uppannā තණ්හා තතෝජෝසෝ සංඛාරෝ. හරි ලස්සනට තේරුණා නැතුව ඇති. හැබැයි මේ කියන්නේ මොකද්ද? අර සංස්කාරය මොන සංස්කාරයද? රූපය ආත්මයි කියන දෘෂ්ටිය. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයි කියන දෘෂ්ටිය හටගත්තේ කුමක් නිදාන කරගෙනද? කුමක් සමුදය කරගෙනද? කුමක් ජාතිය කරගෙනද? කුමක් ප්‍රභවය කරගෙනද? ඔන්න බුදුරජාණන් දේශනා කරන අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ඨස්ස අසුතවතු පුතුජනස්ස uppannā තණ්හා තතෝජෝසෝ සංඛාරෝ. මොකද මේ කියන්නේ? අවිජ්ජා සම්පස්සජේන මේක හටගත්තේ, මේ සංස්කාරය හටගත්තේ අවිද්‍යාවෙන් ස්පර්ශ කරපු. අවිද්‍යා සම්පස්සජේන අවිද්‍යාවෙන් ස්පර්ශ කරපු භික්ෂුවගේ එයා ඒකේනා විඳීමක් විඳිනවා. ඒ අවිද්‍යා සම්පස්සජෙන් අවිද්‍යා ස්පර්ශයෙන් විඳීමක් විඳිනවා. ඒක ස්පර්ශ කරන අසුතවත් පුතඥයාට uppannā තණ්හා උපදිනවා. තතෝජෝසෝ සංඛාරෝ ඒ සංස්කාරය හටගත්තේ එතනින්. මොකද්ද මේ කියන්නේ? දැන් ඔන්න අපි මේක චුට්ටක් සරලව තේරුම් ගන්න බලමු මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ දේ. දැන් මෙතන තියෙන අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ඨස්ස. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. මේක තමයි අවිද්‍යාව. මේ අවිද්‍යාවෙන් යුක්තව දුක්ඛේ අඥානං. හරි. දුක්ඛේ අඥානං කියලා කියනකොට දුක ගැන තියෙන අනවබෝධය. අවිද්‍යාව දුක ගැන තියෙන අනවබෝධය. මොකද දුක?
ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි මරණ මේ විදිහට දේශනා කරනවනේ. ඒක අන්තිමට දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධය ගැන අනවබෝධය, අවබෝධයක් නැහැ. පංච උපාදානස්කන්ධය ගැන. රූපය ගැන අවබෝධයක් නැහැ. මොකද්ද අවබෝධයක් නැහැ කියලා කියන්නේ? දැන් රූපය ගැන මොකද්ද අවබෝධ කරගන්න තියෙන්නේ? රූපය අනිත්‍යයි කියලා. හරි. රූපය දුකටයි කියලා. රූපය අනාත්මයි කියලා අවබෝධ කරගන්න තියෙන්නේ. එහෙනම් රූපය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න නම් එයා දකින්න ඕනේ මොකද්ද? රූපේ හට ගැනීම නැතිවීම. ඒතර හට ගැනීමයි නැතිවීමයි දකින්නකොට නේද? ඒ ගැන අවබෝධයක් එනකොට නේද මේක අනිත්‍යයි කියලා තේරෙන්නේ. හටගත්තු දේ නැසී වෙනසී යනවා අනිත්‍ය වෙනවා කියලා එයා දකින්නවා නම් එයාට අවබෝධයක් තියෙනවා නම් එයාට ඒක නිට්ටයයි කියලා ගන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් අනිත්‍යයි කියලා කියන්නේම රූපය අනිත්‍යයි කියලා කියන්නේම ඒ රූපේ හට ගැනීම නැතිවීම එයා දකින්නවා කියන එකයි. එහෙනම් යම්කිසි කෙනෙක් හට ගැනීම නැතිවීම ගැන රූපේ හට ගැනීම නැතිවීම ගැන අවබෝධයක් නැත්නම් එයාට රූපය අනිත්‍යයි කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් එයාට හැම වෙලාවෙම ඉන්නේ රූපය නිට්ටයයි කියලා. රූපය නිට්ටයයි. අනිත්‍යයි කියලා වැටහීමක් නැහැ. ඒතර අනිත්‍ය දේනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්පාණ අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නැයික දුකයි සැපයිද? දුකයිනේ. දුක්ඛම් බන්ති කියලා කියන්නේ දේශනා කරන්නේ. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි. එහෙනම් අනිත්‍යයි කියලා තේරෙන කෙනාට තමයි ඒක දුකයි කියලා තේරෙන්නේ. අනිත්‍යයි කියලා තේරෙන්නේ නැත්නම් එයාට ඒක රූපය දුකයි කියලා තේරෙන්නේ නැහැ. හරි. බුදුරජාණන් දේශනා කරන යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතම්මම ඒසෝහමස්මි ඒසෝමි අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් එය මම කියලා ඒක මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? නොහිතම් බන්ති සුසු නැහැ. එහෙනම් අනාත්මයි කියලා තේරෙන්නේ අනිත්‍යයි දුකයි වැටහෙන කෙනාට. අනිත්‍ය කියලා තේරෙන්නේ මේ හට ගැනීම නැතිවීම දකින්න කෙනාට. එහෙනම් හට ගැනීම නැතිවීම දකින්න අනිත්‍ය දකින්න කෙනාට තමයි දුකයි කියලා තේරෙන්නේ. එහෙනම් මේ හට ගැනීම නැතිවීම දකිමින් අනිත්‍ය ගැන දකිමින් දුක ගැන අවබෝධයක් තියෙන දුකයි කියලා දකින්න කෙනාට තමයි මේක මගේ වස්කේ පවත්වන්න බෑ. මේක අනාත්මයි කියලා තේරෙන්නේ. එහෙනම් ඔන්න අවිද්‍යාව කියන්නේ ඕක. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ අවබෝධය නැහැ. මේ වැටහීම නැහැ. එතකොට අන්නේ අවබෝධයේ ඒ වැටහීම නැති කෙනා අවිජ්ජා සම්පස්සජේන. ඒතර මෙහෙම කියමු අපි අවිද්‍යාවෙන් ස්පර්ශ කරනවා. හරි? අවිද්‍යාවෙන් ස්පර්ශ කරනවා. මොකක්ද කොහොමද අවිද්‍යාවෙන් ස්පර්ශ කරන්නේ? දැන් ඔන්න අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතු කරගෙන හටගන්නවා සංස්කාර. අවිද්‍යාපච්චය සංඛාරා. ඒ සංස්කාර හේතු කොටගෙන සංඛාරපච්චය විඥානං විඥානේ හැදෙනවා. විඥානේ සකස් වෙනවා. හරි? විඥානපච්චය නාම රූපං නාම රූප සකස් වෙනවා. අර විද්‍යාව හේතු කරගෙන. නාම රූපච්චය සලආයතන. එහෙනම් ඒ අවිද්‍යාව හේතු කරගෙන හටගත්තු නාම රූප වලින් තමයි ඒ කෙනාගේ ඇස සකස් වෙන්නේ. අවිද්‍යාවෙන් යුක්ත අවිද්‍යාවෙන් හටගත්තු නාම රූප ඔස්සේ ඇස සකස් වෙන්නේ. කන සකස් වෙන්නේ. නාසය, දිවකය, මනස සකස් වෙන්නේ. හරි? ඒ තමයි සලආයතන. සලආයතන පච්චය පස්සෝ. ආන්නේ ඒ සලආයතන වලින් තමයි ස්පර්ශය උපදින්නේ. දැන් ඇස ඔන්න ඇස සකස් වෙන නාම රූප ප්‍රත්‍ය. ඇස උපදින. හරි? ඒ උපදින ඇසේ දැන් ඇස උපදින්නේ කොයි වෙලාවෙද? ඇස ඉස්සරහට රූපයක් එද්දී. හරි? ඇස උපදින්නේ ඇස ඉස්සරහට රූපයක් එද්දී. හරි? ඒ රූපේ ආපාතාගමනය මේ ඇසේ මේ වදිද්දී එකට කියනවා මේ ඒකට කියනවා පටිඝ සම්පස්සේ කියලා. හරි? පටිඝ සම්පස්සේ. පටිඝ සම්පස්සේ කියලා කියන්නේ මේ ඇසේ ඉස්සරහ ඇසේ රූපේ ආපාතාගමනය. ඒකට කියනවා පටිඝ සම්පස්සේ කියලා. හරි? අන්නේ මොහොතේ තමයි ඇස නම් වූ ආයතනය සකස් වෙන්නේ. ආයතනික කෘත්‍යයක් සිදු වෙන්න ඇස සකස් වෙන්නේ.
ඇස නම් වූ ආයතනේ හට ගන්නවා. එතකොට ඇස නම් වූ ආයතනේ හට ගන්නකොට රූපේ නම් වූ බාහිර ආයතනයේ ඇස ඉස්සරහට ආපාත ගමනේ වෙලා. හරි ඔන්නේ මොහොතේ. එතකොට මේක වෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන් යුක්තව. මෙතන අවබෝධයක් නැහැ මෙයාට මේ ඇස නිට්ටයද අනිත්‍යද රූපේ නිට්ටයද අනිත්‍යද මේ මුකුත් අවබෝධයක් මෙයාට නැහැ. හරි. එතකොට ඒ ඇස ඉස්සරහට ඒ රූපේ එද්දී ඒ රූපයේ සම්බන්ධයෙන් මානසිකාරය හැදෙද්දී ඒ මානසිකාරපත්තියෙන් උපදිනවා ඒ රූපයට අදාළ විඥානය ඇසි. අන්න ඔය තුනේ එකතුව ස්පර්ශයයි. ඒතර මේ ස්පර්ශය තියෙන්නේ අවිද්‍යාවෙන් සකස් වෙච්චි. ඒක තමයි මේ කියන්නේ අවිජ්ජා සම්පස්සදේන. එහෙනම් යා රූපය දකින්නේ ඇසින් රූපයක් දකින්නේ අවිද්‍යාවෙන් යුක්තව. එහෙනම් යාගේ ඒ චක්කු සම්පස්සය හැදෙන්නේ අවිද්‍යාවෙන්. ඒ චක්කු සම්පස්සේ තියෙන අවිද්‍යාව මුල් කරගෙන. එහෙනම් ඒක අවිජ්ජා සම්පස්සදේන. හරි කනෙන් ශබ්දයක් අහද්දී එතන ඒ කණයි ශබ්දයයි විඥානයේ එකතු වෙලා ස්පර්ශය හැදෙනවා. ඒ ස්පර්ශය සකස් වෙන්නේ අවිද්‍යාව සහගතව. එහෙනම් අන්න ඒක මොකද්ද? අවිද්‍යා සම්පස්සජීන. නාසයයි ගඳ සුවඳයි විඥානයේ එකතු වෙලා එතන නාසයේ ස්පර්ශය හැදෙනවා. ඒක අවිද්‍යාව සහගතව තියෙන එකක්. අන්න ඒක අවිද්‍යා සම්පස්සජීන. දිවයි රසයයි දිවේ විඥානයේ එකතු වෙලා දිවේ ස්පර්ශය හැදෙනවා. ඒක අවිද්‍යාව සහගතව සකස් වෙන්නේ. අන්න ඒක අවිද්‍යා සම්පස්සදීන. කයයි පහසයි විඥානයේ එකතු වෙලා කයේ ස්පර්ශය හැදෙනවා. ඒක අවිද්‍යාව සහගතව. මනසයි අරමුණුයි විඥානයේ එකතු වෙලා මනසේ ස්පර්ශය හැදෙනවා. ඒක අවිද්‍යාව සහගතව හටගත්තු එකක්. මොකද ඒක අවිද්‍යාව මුල් වෙලා තියෙන්නේ. ඒ ඇස අවිද්‍යාව සහගතව හටගත්තු ඇසක්. ඒතර විද්‍යාව ඉපදලා නැහැ. හරි එහෙනම් මෙන්න මේ අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන අර අවිද්‍යා සහගතව ඇති වුණු ස්පර්ශය තුලින් එයා විඳීමක් විඳිනවා. ඒක සැප විඳීමක් වෙන්නත් පුළුවන්. දුක් විඳීමක් වෙන්නත් පුළුවන්. උපේක්ෂා විඳීමක් වෙන්නත් පුළුවන්. හරි හැබැයි ඒක විඳින්නේ කොහොමද? අවිද්‍යා සහගතව. අවිද්‍යා සහගතව ස්පර්ශය හැදිච්ච නිසා. අවිජ්ජා සම්පස්සජේන කියලා කියන්නේ ඒකට. අන්නේ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් යුක්තව විඳීමක් විඳිද්දී වේදිතේන පුට්ඨස්ස විඳීමක් විඳින කෙනාට කොයි කෙනාට අසුතවතෝ පුතුජනස්ස අසුතවත් පුතඥයාට දැන් මේ ටික වෙන්නේ අසුතවත් පුතඥයාගේ නේ අසුතවත් පුතඥයාගේ මේක වෙන්නේ මේක දැන් අසුතවත් පුතඥයාගේ මේ ධර්මය අහලා නැහැ යා මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ කියලා එයා දන්නේ නැහැ මේකට එයා දක්ෂ නැහැ අන්නේම කෙනාගේ මේ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් යුක්තව යමක් විඳිද්දී uppannā තණ්හා උපදිනවා. ඒක වළක්වන්න බෑ. හරි. බලන්න මේක ලස්සනට බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන විදිහ. එහෙනම් අර රූපය ආත්මයි කියන ඒ දෘෂ්ටිය හරි ඒක සංකතයක්. ඒ සංකතය හටගත්තේ සංස්කාරයක්. ඒ සංස්කාරය හටගත්තේ කොහොමද? අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ටස්ස අසුතෝ පුතුජනස්ස uppannā තණ්හා. එයා තුළ තණ්හාව උපදිනවා. තතෝජෝ සෝ සංඛාරෝ මේ සංස්කාරය හටගත්තේ ඔන්න එතනින්. හරි මේ සංස්කාරය හටගත්තේ එතනින්. පුදුම ලස්සනයි මේක. භාග්‍යවතුන් වහන්සේගේ මේ විග්‍රහය. බලන්න කොච්චර මම දැන් ඔබට තමහට එකපාරට මේක ඉවර තේරෙන්නේ ඔබ ආපහු මේක මේක තියෙන්නේ සංයුත්ත නිකාය තුන්වෙනි පොත් වහන්සේගේ පාඩලියක සූත්‍රයේ. ඔබ හොඳට මේක කියවන්න. මේ දේශනාව ආපහු කියවන්න. මේ උතුම් බුද්ධ දේශනාව ආපහු කියවන්න මේ පාඩලියක සූත්‍රයේ. ඔබ මේ කරන දේශනාවත් ආපහු අහන්න. අහා මේ සූත්‍රයේ කියව ඔබ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. එතකොට මේ අර රූපං අත්තතෝ සමනුපස්සති කියන සංස්කාරය ඒක සංස්කාරයක්. ඒ සංස්කාරය හටගන්න විදිහ බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන්නේ. ඒක හටගන්න විදිහ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්ඛවේ සෝපිකෝ සංඛාරෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ. හරි ඊළඟට බුදුරජාණන් දේශනා ඉතිකෝ භික්ඛවේ සෝපිකෝ සංඛාරෝ මහණෙනි මේ සංස්කාරය මොන සංස්කාරයද? රූපං අත්තතු සමනුපස්සති. රූපය ආත්මයි කියලා ආත්මයි කියන සංස්කාරය.
රූපය ආත්මයි කියන සංස්කාරය අනිච්චෝ අනිත්‍යයි. ඇයි ඒක අනිත්‍ය වෙන්නේ? ඒ සංස්කාරයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නිසා අනිත්‍ය වෙන්නේ. මොකද හේතුව? අර ඉස්සලා දේශනා කළේ හේතුව. මොකද හේතුව? අවිජ්ජා සම්පස්සීන බික්කේ වේදිතේන පුට්ටස්ස අසුතෝතෝ පුතුජනස්ස uppannā තණ්හා තතෝජෝසෝ සංඛාරෝ. ඔන්නේ සංස්කාරය හටගත්තු හේතුව. එන එක හේතුවකින් හටගත්තු එකක්. හරි? මෙන්න මේ සංස්කාරය අනිත්‍යයි. ඇයි අනිත්‍ය වෙන්නේ? ඒ හේතුවකින් හටගත්තු නිසා. හේතුව සකස් වෙනකොට ඒ සංස්කාරය සකස් වෙනවා. හේතුව තියෙනකන් ඒ සංස්කාරය තියෙනවා. හේතුව නැති වෙනකොට ඒ සංස්කාරය නැති වෙලා යනවා. ඒක තමයි සංකතයක ස්වභාවය. හරි? හේතුවක් නිසා හටගන්න දේ හේතු නැති වෙලා යනකොට නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරන ඉතිකෝ බික්කවේ සෝපි කෝ සංඛාරෝ අනිච්චෝ. මේක අනිත්‍යයි මේ සංස්කාරය. සංකතෝ සකස් වෙච්ච එකක්. හරි? මේක සකස් වෙච්ච එකක් මේ සංස්කාරේ. පටිච්චසමුප්පන්නෝ හේතුඵල ධහමටයි තියෙ එකක්. බලන්නකො ලස්සනට හේතුඵල ධහම තුල එක සකස් වෙච්ච විදිය. අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ඨස්ස අසුතවතෝ පුතුජනස්ස uppannā තණ්හා තතෝජෝසෝ සංඛාරෝ. අන්නේ සංස්කාරය හටගත්තු විදිය පටිච්චසමුප්පාදයේ තුල. එහෙනම් ඒක පටිච්චසමුප්පන්නෝ. ඒක පටිච්චසමුප්පන්නයි. එහෙනම් ඔන්නේ සංස්කාරය අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මොන සංස්කාරයේද? රූපං අත්තතෝ සමනුපස්සති කියන සංස්කාරය. අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඊළඟට ඒක හටගත්තේ අර තණ්හාව හටගත්තු නිසා. හරි? අර තණ්හාව හටගත්තු නිසා. මොකෙන් තණ්හාව හටගත්තේ? අවිද්‍යාව සහගත ස්පර්ශය නිසා. අවිද්‍යා සම්පස්සජේන භික්කවේ. අවිද්‍යා සහගත ස්පර්ශය නිසා ඒ තණ්හාව හටගත්තේ. මොකේටද? ඇසින් දකින රූපයට, කනින් අහන ශබ්දයට, නාසයෙන් දැනෙන ගඳ සුවඳට, දිවෙන් දැනෙන රසයට, කයට දැනෙන පහසට, මනසට සිතෙන අරමුණු වලට. උතන ස්පර්ශය හටගන්නේ. හරි? ඒ දේවල් වලට හටගත්තු ඒ තණ්හාව, ඒ ස්පර්ශය තුළින් හටගත්තු ඒ තණ්හාව, සාපි තණ්හා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා. ඒ තණ්හාවත් අනිත්‍යයි. ඒ තණ්හාව අනිත්‍ය වුණේ ඒකත් හේතුඵල ධර්ම හටගත්තු එකක් නිසා. ඒකටත් හේතුවක් බලපෑවා. එහෙනම් හේතුව තියෙනකන් හේතුව සකස් වෙනකොට තණ්හාව හට ගන්නවා. හේතුව තියෙනකන් තණ්හාව තියෙනවා. හේතුව නැති වුණොත් තණ්හාව නැති වෙලා යනවා. ඒ තමයි අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒකත් පටිච්චසමුපාදය තුල මේ සකස් වෙච්ච එකක්. සාපි ඒතර ඒ තණ්හාව හටගත්තේ දැන් ඔන්න සංස්කාරය හටගත්ත තණ්හාව නිසා. සංස්කාරයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒකට හේතුණු තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒ තණ්හාව හටගත්තේ ඇයි? විඳපු නිසා. කොහොමද? අවිද්‍යාව සහගත විඳපු නිසා. එහෙනම් ඒ වේදනාව සාපි වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා. හරි? ඒ විඳීමත් අනිත්‍යයි. ඇයි විඳීම අනිත්‍ය වෙන්නේ? විඳීම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නිසා. හරි? විඳීම හටගත්තේ කොහොමද? අර අවිද්‍යාවෙන් සකස් වුණු ඇස කන නාසය දිවකය මනස නිසා. ඒ විඳීම හටගත්තේ. එහෙනම් එතනත් ඒක අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. සා වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා. සෝපි පස්සෝ අනිච්චෝ සංකතෝ පටිච්චසමුප්පන්නෝ. හරි? ස්පර්ශයත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. හරි? ඊළඟට සාපි අවිච්ඡා. ඔය ඔක්කොට මුල්ුණු අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒවට මුල්ුණු අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. අවිද්‍යාව අවිද්‍යාව මේ අනිත්‍යනේ. එහෙනම් අවිද්‍යාව නිට්ටය නම් කවදාවත් අවිද්‍යාව ප්‍රහාණය කරන්න බෑනේ. එහෙනම් අවිද්‍යාව අනිත්‍යයි. ඒක හේතු තියෙනකන් අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාවට මේ අවිද්‍යාව සකස් වෙන්නේ කොහොමද? පංච නීවරණ වලින් තමයි අවිද්‍යාව පෝෂණය වෙන්නේ. හරි? එතකොට අවිද්‍යාවත් අනිත්‍යයි. මේ අවිද්‍යාව පෝෂණය වෙන්න ආහාර නැති වෙනකොට අවිද්‍යාව නැති වෙලා යනවා. අවිද්‍යාව දුරු වෙනවා.
හරි. ඒතර අවිද්‍යාව දුර වෙනවා කියන්නේ මොකද්ද? විද්‍යාව උපදිනවා කියන එකයි. එහෙනම් මේ අවිද්‍යාව විද්‍යාව ඉපදීමත් එක්ක අවිද්‍යාව අනිත්‍යයි. එහෙනම් මේ අවිද්‍යාව අනිත්‍ය දෙයක්. අවිද්‍යාව සංකතයි. සකස් වෙච්ච එකක්. පටිච්චසමුප්පන්නයි. පටිච්චසමුපාදය තුළ හැදිච්ච එකක්. අවිද්‍යාව කියන්නේ. එහෙනම් ඔන්න මේ අවිද්‍යාවත් අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා. ඒවම්පිකෝ භික්කවේ ඥානතෝ ඒවම් පස්සතෝ අනන්තරා ආසවානං කයෝ හෝති. මහණෙනි මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් දන්නවා නම් දැනගන්නවා නම් මේ විදිහට දකින්නවා නම් ඒවම් පස්සතෝ අනන්තරා ආසවානං කයෝ හෝති. මාර්ගයට අනතුරුවම ආශ්‍රවයන් සේ වෙලා යනවා. බලන්න හරියම ලස්සන විග්‍රහයක් බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ. දැන් අපිට මෙතන මේ තියෙන බොහොම පොඩි දහම් කරුණු ටිකක් තමයි අපිට කතා කරන්න පුළුවන් උනේ පාර්ලියේක සූත්‍රේ. පාර්ලියේක සූත්‍රේ තව ගොඩාක් දහම් කරුණු තියෙනවා. එතකොට අපි දැනට ඉගෙන ගත්තේ බොහොම ටිකක්. ඒතර බුදුරජාන් වහන්සේ මේ පාර්ලී වණේට වැඩලා අර භික්ෂුන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පාර්ලී වණේට බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියට පස්සේ එතන ඒ භික්ෂුන් වහන්සේලා අතරින් එක්තරා භික්ෂුවකගේ හිතේ චිත්ත විතර්කයක් උපන්නා. කොයි විදිහට දැනගන්නකොටද කොයි විදිහට දකින්නකොටද අනතුරුවම ආශ්‍රවයන් ඡේ වෙලා යන්නේ කියලා. ඒකට උත්තරය තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ. අර අනතුරුවම ආශ්‍රවයන් ඡේ වෙලා යන්න මෙන්න මෙහෙම දකින්න ඕනි. මෙහෙම දැනගන්න ඕනේ කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අසුතවත් පුතඥයාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා මේ අරියණන් අදස්සාවි අරි ධම්ම සකෝවිදු ආදී වශයෙන් ඒ අසුතවත් පුතඥයාගේ ස්වභාවය විස්තර කරලා ඊට පස්සේ අසුතවත් පුතඥයාට උපදිනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයි කියලා දැක්මක් දකින්නවා. සමනුපස්සති. පස්සති කියලා කියන්නේ දකින්නවා. එයාගේ දැක්ම තමයි රූපය ආත්මයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. මේක සංකතයක්. මේ සංකතිය උපදින්නේ කොහොමද? මේ සංකතිය උපදින විදිහ තමයි බුදුරජාණන් වහන්සේ මේ මුල් කොටසේ දේශනා කරන්නේ. කොහොමද මේ සංකතිය උපදින්නේ? අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ඨස්ස අසුතවතෝ පුතුජනස්ස uppannā තණ්හා තතෝජෝ සෝ සංඛාරෝ. අසුතවත් මේ පුතඥයා අවිද්‍යා සහගතව ඒ අසුතවත් පුතඥයා තුළ අවිද්‍යා සහගතව උපදින ස්පර්ශය නිසා ඇතිවෙන විදීමෙන් තණ්හා උපදිනවා. අන්නේ තණ්හාවෙන් තමයි මේ සංකතිය උපදින්නේ කියලා. ඒතර මේ සංකතය අනිත්‍යයි, සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ සංකතයට හේතු වුණු තණ්හාවත් අනිත්‍ය සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ තණ්හාවට හේතු වුණු විදීමත් අනිත්‍ය සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ විඳීමට හේතු වුණු ස්පර්ශයත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒකට හේතු වුණු අවිද්‍යාවත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා මේ විදිහට හොඳට කල්පනා කරද්දී, දකිද්දී, මෙනෙහි කරද්දී, දැනගනිද්දී අනුබුදුරයන්ව දේශනා කරනවා අනන්තරා ආසවහනං කයෝ හෝති කියලා. ඉතින් පින්වත්නි තව අපිට මම හිතන්නේ කරුණු ගණනාවක් සාකච්ඡා කරන්න තියෙනවා මේ පාර්ලික සූත්‍රේ. ඉතින් ඔබට සමහරට ඇත්තටම මේ දේශනා ටිකක් ගැඹුරු හොඳට නුවණින් කල්පනා කරන්න ලබලන්න සිදුවෙන දහම් කරුණු වලින් යුක්ත දේශනාවක්. ඒක නිසා ඔබ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හොඳට අහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ශ්‍රාවක සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන හොඳට ඒ ධර්මීය ශ්‍රවණය කරන පිරිසක් විදිහට ඔබ ගොඩාක් ධර්මය අහලා තියෙනවා. ඒ නිසා ඔබ ඒ ධර්මය හොඳට ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ඒ ධර්මයේ නැවත මෙනෙහි කරන්න මේ උතුම් දේශනාවේ මේ මූලික කොටසේ ඒ ගැඹුරු දහම් කරුණුත් ඔබ හොඳට මෙනෙහි කරන්න. ඉතින් ඔබ අප හැම දිනාට මේ උතුම් දහම් කරුණු හොඳට නුවණින් කල්පනා කරලා ඒ ධර්මයේ නුවණින් විමසලා හොඳට අපේ ජීවිතයේ ධර්මඥානෙ දිනු කරගනිමින් මේ ධර්මී ප්‍රතිඵල ගන්න අප හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද මේ උතුම් දේශනාවේ සදහැබර දායකත්වයේ දරන්නේ පෙබරවාරි මාස 13 වෙනි දින උපන්දිනයේ යෙදුන සුරේනී ගෝමිස් සහ සුරත් ගෝමිස් යන දරුවන්ට සිත පැතීම පිණිස
කැනඩාවේ සස්කැටුන් නගරයේ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් සුසන්ත ගෝමිස් මහතා සහ අනෝමා ගෝමිස් මහත්මිය විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ පෙබරවාරි මාස 13 වෙනි දින උපන්දිනයේ යෙදුන සුරේනි ගෝමිස් සහ සුරත් ගෝමිස් යන දරුවන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය පැතීම පිණිසත් නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුරු ලැබීම පිණිස සහ නිරතුරුවම ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීමටද මේ පින් උපකාර වේවා කියන උතුම් අදහසින් යුක්තවයි. ඉතින් මේ පින්වතුන් ඒ ධර්මයේ දේශනාවට අනුග්‍රහ කරලා ඒ පින්වතුන් ධර්ම ප්‍රචාරයේ මේ වශයෙන් පින් රැස් කරගත්තා. ඒ වගේම මම ධර්මයේ කියා දීලා ධර්ම දේශනාව වශයෙන් පින් රැස් කරගත්තා. ඔබ සියලු දෙනා ධර්ම ශ්‍රවණය වශයෙන් පින් රැස් කරගත්තා. අපි හැමදෙනාම එකතු වෙලා මේ රැස් කරගත්ත පින අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමේ සීලූම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමේ සීලූම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ට දබහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම මීට වසර 29කට පෙර මිය පරලෝ ගිය බුද්ධදාස ගෝමිස් පියාණන්ට සහ මීට වසර 32කට පෙර මිය පරලෝ ගිය මෞලි ගෝමිස් සොහොයුරාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දෙමාපියන් වුණ ඇල්ෆ්‍රෙඩ් ද සිල්වා පියාණන්ට සහ දයාලතා ද සිල්වා මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. දායකත්වයේ දරූ සීලුම පින්වතුන් නමින් නන් අයුරින් උදව්පකාර කළ සීලු පින්වතුන් නමින් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සීලු දෙනා අප හැම දෙනා නමින් මේ පරිලෝකීය සීලූම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරිලෝක ජීවිතයේ සුවපත් වෙත්වා, සපවත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින හේමා ගෝමිස් මෑණියන්ට, සුනිල් රාජපක්ෂ සොහොයුරාට, සෝමා සොහොයුරියට, සෞම්‍ය සහ ඊශානී යන දියණියන්ට, අජිත් රාජපක්ෂ සොහොයුරා, ධම්මිකා සොහොයුරියට, සජිත් සහ ජනිත් පුතාලාටත්, දුල්මිනි දියණියටත්, සුසන්ත ගෝමිස් මහතාට සහ අනෝමා ගෝමිස් මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම කැනඩාවේ සස්කැටුන් නගරයේ මහමෙවුනා භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ සියලුම පින්වතුන්ට සහ අසපුවට සම්බන්ධ සියලුම පින්වතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ අයගේ පවුලේ සියලු දෙනාට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට සහ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාට, ඒ වගේම ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාතිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින්කසේ අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.